තෙරුවන් සරණයි සොපින්වත් ඔබ හැම දෙනාටම. අභිමානවත් ජයග්‍රහණයක සම්භාවනීය ප්‍රවිෂ්ටය ජාතියට නිවැරදි මඟ කියන ජයමග නාලිකාවේ අපේ ජයමග වැඩසටහනය සෙනසුරාදා දවසට නියමිත ජයමග සදහම් කතිකාව මේ ආකාරයෙන් අපි අද දවසේ ආරම්භ කරන්නට තමයි සුපුරුදු ලෙසින් සූදානම් වෙන්නේ. අද අප්‍රේල් මාසේ 3 වනදා සෙනසුරාදා දවස. ඉතින් මේ දැන් තවත් දින කිහිපයක් තමයි සිංහල හින්දු අලුත් අවුරුද්දට තියෙන්නේ. දැන් බොහෝ දෙනා ලහි සූදානම් වෙනවා අලුත් අවුරුද්ද සමරන්නට. ඉතින් ගිය වසරේත් අපිට අලුත් අවුරුද්ද සමරන්නට හැකියාවක් ලැබුණේ නැහැ රට තුල පැවතුණු සෞඛ්‍ය වාතාවරණය නිසා. හැබැයි මේ අවුරුද්දෙත් අපි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදවලට එකතු වෙලා ඒ ක්‍රමවේදවලට අනුගත වෙලා තමයි මේ පාරත් අපිට අවුරුද්ද සමරන්නට වෙලා තියෙන්නේ. ඒ කොහොම වුණත් අපි පරිස්සම කියන එක අංක එකේ තබාගෙන මේ පාර අවුරුද්ද සමරමු. අපි අද කියන්නට යන කතාව මේ මාතෘකාව අපේ ජයමග වැඩසටහනේ අද තෝරාගත්ත මාතෘකාව අද දවසේ මේ විවේකී සෙනසුරාදා දවස නිසා ඔබට ඔබ නිවසේ ආදරණීය දූ දරුවන් සමග නිවසේ පිරිස සමග අලුත් අවුරුද්දට ඇඳුම් ගන්න නිවසට බඩු බාහිරාදිය ගන්න යන්න සූදානමින් ඉන්නවා ඇති අද. ඉතින් ඔබට වටිනා කියන මාතෘකාවක් තමයි අද අපි කතා කරන්නේ. ඒ තමයි වෙළඳාම සහ මනුස්සකම. ඉතින් මේ පිළිබඳව අද දවසේත් කතා කරන්නට සුපුරුදු ආරාධනෙන් වැඩම කරන්නට යෙදුණු කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව අපේ සදහම් කතිකාවතට පිළිගනිමු. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. සම්මා සම්බුදු සරණයි පින්වන්ත හැම දිනාටම. අපේ හැමතුරුනේ අද අපි තෝරාගත්තේ වෙළඳාම සහ මනුස්සකම. මේ මාතෘකාව තෝරගන්න ප්‍රධානම හේතුව බවට පත් වෙන්නේ දැන් මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙනවා. තවත් දවස් කිහිපයකින් ඒකට දැන් බොහෝ දෙනෙක් ලහිලහියම සූදානම් වෙනවා ගෙදරට අවශ්‍ය කරන බඩු. එතකොට රෙදි පිළි ඇතුළු ඒ සියලු දේවල් ගන්න. අපේ හැමෝනේ දැන් මේ වෙළඳාම සහ මනුස්සකම මේ දෙක කොහොමද අපේ හැමතුරුනේ එකට සම්බන්ධ වෙන්නේ? මනුස්සකම කියන එක ඉතින් හැමතැනටම සම්බන්ධ වෙනවා. මනුස්සකම කියන එක සම්බන්ධ වෙන්නේ නැති තැන්වල ලොකු ප්‍රශ්න තියෙනවා. මට මේ ළඟදී එක අපූර්ව අදහසක් ඇති වුණා ওই වගේම දෙයක්. අපි ආයතනවලට නොයෙකුත් ආයතනවල නොයෙකුත් ක්‍රියාකාරකම් කරන්න කවිද මහත්මයා තියෙනවා එක එක ක්‍රමවේද. එහෙමයි. අපි ඒවට කියනවා සිස්ටම් කියලා. ඉතින් මේ වගේ දේවල් ක්‍රියාත්මක කරන ආයතනවල අපි දකිනවා ඒවා ඒ තරම්ම සාර්ථක වෙන්නේ නැහැ මනුස්සකම නැත්තම්. මනුස්සකම හරියට තියෙනවා නම් ක්‍රමවේද ඕන වෙන්නේ නැහැ. තමන්ගේ යුතුකම් ටික තමන්ගේ වගකීම් ටික හරියට කරනවා නම්. ඒක මට ඇත්තට ටිකක් වෙලා කල්පනා වෙමින් තිබුණා යම් කිසි කාරණාවකින්ද අපි සකස් කරන්න ඕන නීතිය නෙවෙයි රටකත් එහෙමයි. රටක තියෙනවා සදාචාරාත්මක නීතියක්. සහ ඒ වගේම තියෙනවා මේ සාමාන්‍ය බලගැන්වෙලා තියෙන නීතියක්. ඔය බලගැන්වෙලා තියෙන නීතියට වැඩිය සදාචාරාත්මක නීතිය බලවත් වුණොත් රටක් දියුණු වෙනවා. ඒ කියන්නේ ඔය කොච්චර දැන් මේ නීති කියන ඒවා කොච්චර තියනවද රටේ තිබ්බට මේ නීති වලින් කී දෙනෙක් නම් අපූර්වට රිංගලා යනවද? එහෙමයි. නීති අභිභවා යනවා. නමුත් සදාචාරාත්මක ස්වභාවයක් හිතේ තියෙනවා නම් මනුස්සකම ඔය සදාචාරය කියලා කියන්නේ මනුස්සකම. ඒක හිතේ තියෙනවා නම් නීති අවශ්‍ය වෙන්නේ නැහැ. මම වෙළඳාම සහ මනුස්සකම ගැන කියන්න ගියාම මේ මම ලැබපු මගේ ජීවිත කාලේ ලැබපු අත්දැකීමකින් මේක පටන් ගන්නවා. එහෙමයි අපේ හැමතුරුනේ අනිවාර්යෙන්. මගේ ගම උඩුදුම්බරනේ. ඔය උඩුදුම්බරට පැත්තට මහියංගන පැත්තට බස් යනකොට ඉස්සර අපි පොඩි කාලෙමත් නෙවෙයි අපි සාමාන්‍යයෙන් අවුරුදු 20 විතර කාල වෙනකන් අපි මේ අත්දැකීම ලැබුවා. ඒ කියන්නේ දැන්ට අවුරුදු 30කට විතර ඉස්සෙල්ලා කියන එක. එතකොට 20-25 වෙනකනුත් ඒ වගේ අත්දැකීම් ලැබුවා කියන්න පුළුවන්. ඔය හුන්නස්ගිරිය ප්‍රදේශයේ තියෙනවා කඩවල් ළඟ බස් නවත්තනවා තාමත් නවත්තනවා. ඒ දවස්වල අපේ කවිඳ මහත්මයා මහා පුදුමයක් හිතුණා මට එක අතකින් අපේ මිනිස්සු ගැන කොච්චර දෙයක්ද කියලා. මේ බස් නවත්තපුවාම මිනිස්සු බස් එකෙන් බහැලා ගිහිල්ලා ෂෝකේස් තියෙනවා කඩවල අරගෙන කෑම කනවා. මේටලා දෙන්නෙක් විතර කඩේ ඉන්නේ. ඕන හොයලා බලන්න මම මේ කියන කතාව. මේ අරගෙන කෑම කනවා. ඉතින් කවුරුත් බලන්නේ නැහැ මොකුත්.
හරි ඊට පස්සේ ඉඳගෙන කෑම කන අයට වේටර්ලා කරන්නේ තේ ගිහින්දෙන මොනවද ඕනේ කියලා අහලා ටී නම් ටී ප්ලේන් ටී නම් ප්ලේන් ටී ගිහින්දෙනවා. හරිද? ඒතකොට රට බීම නම් ඒවා එහෙම. ගිහින් දීලා දැන් කාපු එක්කෙනා එනවා කැෂියර් එක ළඟට. කැෂියර් එක එක්කෙනා අහනවා මොනවද කෑවේ මොනවද බිව්වේ? එයා කියනවා. හරිද? එයා කියනවා මම කෑවේ මේවා මම බිව්වේ මේවා කියලා. අවංකකම. ඔව්. ඒක කාලයක් පැවතගෙන යන්නේ ඒකෙන් කඩහිමියට පාඩුවක් නොවුන හින්දානේ. එහෙමයි. ඒ කියන්නේ හොර කරපු ප්‍රමාණය එක්කෙනෙක් දෙන්නෙක් ඇති. කවුරු හරි. නමුත් ඒක මේ කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් මේක තමයි වෙළඳාම සහ මනුස්සකම කියන්නේ. ඒකෙන් පාරිභෝගිකයා සතුට වෙනවා. වෙළෙන්දත් සතුට වෙනවා. කිසිම ක්‍රමවේදයක් අවශ්‍යත් නැහැ. නීතියක් ඕනෙත් නැහැ. ඉතින් ඒක හරිම වටිනවා. ඉතින් උතන තිබ්බ රට තමයි අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අද හැම වෙලේම අද මොකද වෙලා තියෙන්නේ? අද CCTV කැමරා සංස්කෘතියක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ හැම වෙලේම ඇහැ ගහගෙන ඉන්න ඕන සංස්කෘතියක් ඇවිල්ලා තියෙන. ඉතින් ඒකින්ද හැමෝම ඉන්නේ පීඩනේ. ඉතින් මනුස්සකමත් එක්ක වෙලදාම එකතු වුණොත් ඒක මං හිතන්නේ බොහොම ලස්සන සිද්ධියක්. එදා එතන තිබුණු මනුස්සකම අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අපිට හිතන්නට කාරණයක් තියෙනවා අපේ හාමුදුරනේ. දැන් ඔබ වහන්සේ කියනවා හරි අපූර්ව කතාව. ඒ මිනිස්සු මොනතරම් එතකොට අපේ හාමුදුරනේ එතන ඉන්න ව්‍යාපාරිකයාට මොනතරම් සහනයක්ද සන්තෝෂයෙන්ද ඔහු එතන ක්‍රියාව කරන්නේ. එහෙම නැත්නම් ඔබ වහන්සේ කිව්වා වගේ එහෙම හොරබොරු වංචාවන් සිදු කරනවා ආයතනයට පාඩු වෙනවා. එහෙමනම් ඒ ව්‍යාපාරිකයා ඒ වෙළඳසැල වසා දමනවනේ. මිනිස්සු තුල තියෙන්නට ඕනේ අවංකකම. ඒ අවංකකම දැන් ඉන්න මිනිස්සු තුල තියෙනවදෝ කියලා අපිට පුංචි දෙයක් තියෙනවදෝ කියන්නේ නෙවෙයි නෑ කියන එක පැහැදිලිවම කියන්න පුළුවන්. අනිවාර්යයෙන්. වැඩිපුර පිරිසකට අපි හැමෝටම මෙහෙම කියන්නේ ඉතාමත්ම හොඳට ඉතාමත්ම අවංකව තමන් රැකියා කරන ස්ථානයේ තමන්ගේ වෙළඳ ව්‍යාපාර කරන තැන්වල ඕන තරම් හොඳ කටයුතු කරන අය ඉන්නවා. නමුත් ඒ අයටත් අවස්ථාවක් නැති තරමටම සංකල්ප වල ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ හැමදෙරෝනේ දැන් මේ වෙළඳාමක් කරනවා කිව්වහම ව්‍යාපාරිකයෙක් කිව්වහම මිනිස්සු තුල යම්කිසි මතයක් ගොඩනැගිලා තියෙනවා. මේ ව්‍යාපාරිකයෝ හරිම කපටි තමන්ගේ ඒ භාණ්ඩය විකුණ ගන්න. එහෙම නැත්නම් භාණ්ඩයක් තව කෙනෙක්ගෙන් මිලදී ගන්න ව්‍යාපාරිකයා හරිම කපටි කියලා මිනිස්සු තුල යම්කිසි මතවාදයක් සමාජය තුල ගොඩනැගෙමින් පවතිනවා. අපේ හඳුනේ මෙහි සත්‍ය අසත්‍යතාවය මොන වගේද? කපටිකම කියන එක මොකක්ද කියලා අපි අර්ථ දක්ව ගමු. තැනට සුදුසු නුවණයි තියෙන්න ඕනේ. කපටිකම නෙවෙයි. කපටිකම කියන එක වචනේත් එක්ක එන්නේ අනුංග රවට්ටනවා කියන එක. ඇත්තටම ව්‍යාපාරිකයෙක් නෙවෙයි ඕනම කෙනෙක් තැනට සුදුසු නුවණින් යුතු ස්ථානෝචිත ප්‍රඥාව කියලා අපි කියන්නේ. එහෙම නුවණින් යුතු උපක්‍රමශීලීව කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඇත්තටම අපි හිතමුකෝ එක බොරුවක්වත් කියන්නේ නැතුව ව්‍යාපාරයක් කරන්න පුළුවන් ඕන. දැන් වැඩේ වෙලා තියෙන්නේ බොරු කියන්න වෙන මට්ටමකටපත් වෙලා තියෙනවා. ඒ මොකද හැමෝම තමන්ගේ සීමාවල් කඩාගෙන තියෙන හින්දා. ව්‍යාපාරිකයා නෙවෙයි පාරිභෝගිකයාත් තමන්ගේ සීමාවල් කඩාගෙන තියෙනවා. උදාහරණයක් විදිහට කවුරු හරි ගෙනල්ලා මට මෙහෙම කියන්න. කවුරු හරි ගෙනල්ලා එළවලු විකුණනවා. එළවලු විකුණනකොට එයා ඉතින් හරි දඹුල්ලේ හරි කොහේ හරි ගිහිල්ලා ගේන්න ගාණක් තියෙනවා. ඉතින් ඒ ගේන ගාණ ගේන ගාණ පාරිභෝගිකයට අදාළ නෑනේ. එහෙමයි. හරිද? එයා ගිහිල්ලා වෙලෙන්දාගෙන් අහන්න පටන් ගත්තා. මම මේ කියන්නේ ලොකු උදාහරණයක් චූටියට. පොඩි එකකින් කියන්නේ ලොකු දෙයක්. එයා ගිහිල්ලා වෙලෙන්දාගෙන් අහන්න පටන් ගත්තොත් ඔයා ගෙනාවේ කීයටද කියලා. අර මනුස්සයා ලොකු ගැටලුවක් වෙනවා. ඒකේ අයිතියක් නෑ පාරිභෝගිකයට ඒක අහන්නෙත් මෙහෙමනේ අපේ හඳුරන්නේ. දැන් මේ දවස්වල මාකට් එකේ කොහොමද එළවලු වල ගණන්? එහෙම කරලා පාරිභෝගිකයා කපටි විදිහට කටයුතු කරන්න උත්සාහ කරනකොට වෙලෙන්දාට බොරු කියන්න සිද්ධ වෙනවා. මොකද යම්කිසි ලාභයක් තියාගෙන ගෙනාවා නම් මේ පාරිභෝගිකයට තේරෙන්නේ නැහැනේ. දැන් එළවලු වෙළඳසැලක් කරනකොට කොච්චර අහක යනවද? කොච්චර විකුණ ගන්න බැරුව අහක යනවද? ඒවා ඔක්කොම හරියන්න ලාභයක් ගන්න ගියාම සාමාන්‍යයෙන් කිලෝ එකක් රුපියල් 50කට කොහෙන් හරි ගෙනාවා නම් 150කටවත් විකුණන්න වෙනවා. ඒක ඇත්ත. නමුත් ඔය කතාව ඔය අතරමැද ඉන්න අය නැතුව හරියට කාරණා දන්නේ නැති කෙනෙකුට කිව්වොත් අපි 50ට ගෙනල්ලා මේ 150ට විකුණන්නේ. මේ දෙක අතර කොච්චර වියදම් කරන්න වෙලා තියෙනවද? ඒකින් තමන්ට අයිති නැති දේවල් පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරනවා නම් නිදහසේ ඉන්න අරිනවා නම් අර වෙලෙන්දට බොරු කියන්න වෙන්නේ නැහැ. දෙපැත්තක් තියෙනවා. ඔය කිව්ව හැම දෙපැත්තෙම තියෙන ප්‍රශ්නයත් එක්ක තමයි වෙලෙන්දට කපටි වෙන්න සිද්ධ වෙලා තියෙන අවස්ථාවක් තියෙනවා.
මේ සමාජය විසින් එහෙම එකක් නිර්මාණය කරලා තියෙනවා. සමාජය නිර්මාණය සමාජය විසින් මේ ක්‍රමවේදය තුළින් එයාට සමහර නරක වැඩ කරන්න පෙළඹෙන මට්ටමකටම පත් වෙලා තියෙනවා. ඒක සමහරලාට බලයලත් නිලධාරීන්ගෙනුත් ඒ ප්‍රශ්නෙම තියෙනවා. එතකොට දැන් අද මම උදාහරණයක් කියන්නම් ඍජුවම මේ අපිට කියන්න පුළුවන් දේවල්. අපේ බෞද්ධ කොඩි ව්‍යාපාරය ගත්තොත් එහෙම මේ බෞද්ධ කොඩි ව්‍යාපාරය ඒ කියන්නේ දැන් අපි වෙසක් එකට ගත්තාම බෞද්ධ කොඩි නිෂ්පාදනය කරන්න පුළුවන් ලංකාවට. හරිද? ලංකාවේ මිනිස්සු ඉතින් අපේ සුළු ව්‍යාපාරිකයට මේක හොඳ ලාභයක් ඇත්තටම ඒ වෙසක් කාලේ එනකොට. ඒතර මේක කරන්න ගියාම අපේ කවිද මහත්මයා සමහර වෙලාවට ඔන්න පිටරටින් ගෙන්නන්න පටන් ගන්නවා. පිටරටින් ගෙන්නලා ඒ රෙදි ගෙන්නලා හරි මෙහෙ නිර්මාණය කරන්න හරි නැත්නම් පිටරටින් ගෙන්නලා මේක කරන්න ගියාම මොකද කරන්නේ අපේ සමහර අයට ලංකාවේ නිෂ්පාදනය කරලා දෙන්න බෑ අර තරම් අඩුවට. හේතුව මේ මෙහෙ තියෙන බදුත් එක්ක. හරිද? එතකොට සමහර ව්‍යාපාරිකයින්ට මේක පිටරටින් ගෙන්නන්න බෑ. මොකද යටින් යන හොර වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක එළියට එන්නේ නැහැ. මම මේක හරියට දැනගත්ත දෙයක් මම මේ කියන්නේ. හොර වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක හින්දා ඒ එන බදු වලදී හරි කොහේ හරි තැන්වලදී එක එක අවස්ථා තියෙනවානේ. ওই අවස්ථා තැන්වලදී යටින් යන වැඩ පිළිවෙලක් තියෙන හින්දා වෙන කෙනෙකුට ගෙන්නන්න බැරි මට්ටමක් එනවා. ඒ හින්දා මහා පරිමාණව ගෙන්නලා අර සුළු ව්‍යාපාරිකයෝ සම්පූර්ණයෙන් විනාශ වෙනවා. එතකොට මොකද කරන්න වෙන්නේ? අන්න ඒ වගේ වෙනත් ව්‍යාපාරවලදීත් ඒ වගේ තත්ත්වයන් එද්දි මොකද වෙන්නේ? අමනුස්සකම් ඉස්සරහට එනවා. හැම මිනිස්සු ජීවත් වෙන්න බෑ. ඉතින් නොයෙකුත් හොර වැඩ නොයෙකුත් දේවල් වලට මිනිස්සු පෙළඹෙනවා. ඒ හින්දා මේ ක්‍රමවේදවලම ඇත්තටම අපි රටට ආදරේ නම් අපි උඩ ඉඳන් පල්ලෙහා දක්වාම යම් කිසි සාධාරණ ක්‍රමවේදයකට යන්න මිනිස්සුන්ගේ චිත්ත සංතානවල එක දෙයයි හදන්න තියෙන මනුස්සකම කියලා. අදින්නාදාන වේරමණී. අදින්නාදාන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සංකල්ප මිනිසුන්ගේ හිතවල වවන්න ඕන එක. ඒකට ඇත්තටම වැවීම කියලා කියනවා ඒකට. මොකද ඒක ඇවිල්ලා වගාවක්. වගා කරොත් නේ කවුද මහත්මයා අස්වැන්නක් ලැබෙන්නේ. අනිවාර්යයෙන්. එහෙම නැත්නම් නිකන් අස්වැන්නක් ලැබෙන්නේ නැහැ නේ. එහෙනම් මේ පිළිබඳ වැඩපිළිවෙලක ඔය කියන මනුස්සකම වවන්න ඕන. මනුස්සකම අමනුස්සකමයි වැවෙන්නේ මේ කාලේ වෙනකොට. ඒකට යම් කිසි වැඩපිළිවෙලක් ඒක හාමුදුරුවන්ට විතරක් කරන්න බෑ. රට බෞද්ධ නම් බෞද්ධ රටක් කියලා පිළිගන්නවා නම් පැහැදිලිවම හැම ශේස්ත්‍රයකම වගේ මනුස්සකම් ඇති කරවන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න වගකී යුත්තෝ වග බලාගත යුතු වෙන්න ඕන කාලයක් ඇවිල්ලායි තියෙන්නේ. දැන් නම් සීමාවල් පැනගෙනයි එන්නේ. ඒ කියන්නේ මහා විනාශයක පෙර ලකුණු පහළ වෙමින් තියෙනවා. ඒ මහා විනාශයට අපි අතවනලා මහා විනාශයේ අපේ මේ සියලු දේවල් අපට අහිමි කර දමන්නට ඒක අපිට නැවතත් අපේ රට තිබුණු තත්වයට අපේ අර හොඳ තිබුණු මනුස්සකම් එතනින් එහාට ගියාට පස්සේ අර අවුරුදු ගානකට කලින් අර කඩේකට ගියාට පස්සේ කිසිම කෙනෙක් නැතුව CCTV කැමරා නැතුව මනුස්සකමින් අපේ හාමුදුරනේ තමන්ට අවංකව හිතට එකඟව අවංකව කටයුතු කරන්නට පුළුවන් පිරිසක් බිහි වේවි කියලා අපි හිතන්නට ඕනේ. අනිවාර්යයෙන්ම එය විය යුතුයි රටක් විදියට අපිට ඉදිරියට යන්නට නම්. ඉතින් මේ තව දැන් මම පුංචි දෙයක් මතක් කරන්නම්. ඔය නිමි අඳුම් ශාස්ත්‍රයේ වෙච්ච සිද්ධියක් අදටත් අපේ දරුවෝ අපේ පුතාලා දුක් විඳිනවා. බොහෝ රටවල් වලට ගිහිල්ලා මම දන්න ගොඩක් සුළු පරිමාණ නිමි අඳුම් ඇඟලුම් කම්හල් සම්පූර්ණයෙන් වහන්න වුණා. ඔය මේ නිමි අඳුම් සංකල්පය පිටරටින් ගෙනල්ලා මෙහි ලංකාවේ ස්ථාපිත කරලා අපේ ළමයින්ට අපේම රටෙන් පිටරටට යවන සමහර ඇඳුම් ඒ වගේ 3 ගුණයක් මිල ඇතුළ රට අපේ රටට මෙනවා. අපේ කට්ටියට මතකද දැන් නම් ටිකක් අඩුයි කියලා මම හිතනවා බ්‍රෑන්ඩඩ් කියලා සංකල්පයක් ආවා. එහෙමයි අපේ. ඔක හැදුවා කවින් මහත්මයා. ඕක හදලා ඔහම ඒවා විතරක් අඳින්න ඕන කියලා සකස් කරා. ඒ වගේ ඒකට හුරුුණු පිරිසක් තවත් ඉන්නවා. හුරු කරා ඇත්ත. හුරු කළා. එහෙම දේවල් කරලා ඒවා කූට උපක්‍රම අපේ ළමයින්ගේ ඒ වගේ කටයුතු කරලා අන්තිමට අමු රෙදි ගෙනල්ලා මෙහි ඇඳුම් මහන අයට මොනම දේ කරලවක්වත් අර මිලට දෙන්න විදිහක් නැති මට්ටමකට පත් කරා. ඉතින් ඒ වගේ රටේ සමහර ලොකු ව්‍යාපාරිකයන්ට අනුග්‍රහය දක්වනවා සමහර වෙලාවට හුඟක් වෙලාවට දේශපාලඥයෝ. මේකට හේතු වෙන්නේ එයාලගේ දේශපාලන භූමිකාවේ ජයග්‍රහණය සඳහා බොහෝ කප්පම් අරගෙන තියෙනවා. ඒකින්ද බලයට ආවට පස්සේ සමහර දේවල් නොකර බැරි වෙනවා. මේක මහා පුදුම චක්‍රයක් කරකෙන්නේ. මේ රට අනිත් පැත්තට යන්න නම් ওই ඡන්ද ක්‍රම වලදී ওই කෙරෙන ක්‍රම අයින් වෙලා කොන්දේසි අයින් වෙලා
යම් කිසි මනුස්සකමක් එක්ක වැඩ පිළිවෙලක් එන්න වේවි. එහෙමයි අපේ හමුදුරනේ. දැන් මේ වෙළඳාමක් සිදු කරද්දී ඇත්තටම මේ මිනිස්සු අවංක වෙලා තමයි සිදු කරන්නට ඕනේ. ඉතින් ව්‍යාපාරිකයා වගේම පාරිභෝගිකයාත් අවංක වෙන්න ඕනේ. මේ දෙකොට්ටාශයම අවංක වීම තමයි වැදගත් වෙන්නේ. එතන තමයි වෙළඳාම සහ මනුස්සකම අපේ හමුදුරනේ අර එකට අපට බද්ධ කරන්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ එහෙමයි. අපි අපේ ඇත්තටම මේ වෙළඳාමක් කරද්දී ඇත්තටම කපටි වෙන්න ඕනේද? නෑ මේ සමාජ රටාවක් කියලා අපි කතා කරාට ඒක තුළ සාමාන්‍ය භූමිකාවෙන් ඉක්ම විලා හරියටම කටයුතු කරනයි ඉන්නවා. ඒ වගේම එය හරි සාර්ථකයි. ඒක තමයි දැන් අපි ඉස්මතු කරලා පෙන්වන්න ඕනේ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා පන්සිල් පද 5 කඩන අයගේට තියෙන ආදීන වලින් එකක් තමයි භෝගස්කන්ධයන් විනාශ වෙන එක කියලා. එහෙමයි. ඒක මේ ලෝකේ අපිට නොපෙනෙන ගොඩ දේවල් තියෙනවනේ කවද මහත්මයා. දැන් අපි බලන්න අරගෙන සමහර අය ඉන්නවා කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා කොච්චර අඩුවෙන් කෑවත් කෙට්ටු වෙන්නේ නැහැ. එහෙමයි. හරිද? එතකොට එකම බෙහෙත එකම ලෙඩේට එකම බෙහෙත දුන්නොත් එහෙම ලොකු පිරිසකට ඔක්කොටම හොඳ වෙන්නේ එකම ගන්නටද? එහෙම නියමයක් නැහැ. නේද? සමහර අයට බෙහෙතක් අල්ලනවා, සමහර අයට අල්ලන්නේ නැහැ. සමහර විට එක්කෙනෙකුටම එක බෙහෙතක් ඒ ලෙඩේම හැදිලා මේ සැරේ ඒ බෙහෙතෙන් හොඳ වුණාට ඊළඟ සැරේ හොඳ වෙන්නේ නැහැ. එහෙම ගොඩාක් දේවල් තියෙනවා අපිට නොපෙනෙන වේගයන්, නොපෙනෙන ක්‍රමවේදයන්, නොපෙනෙන හේතු තියෙනවා අපිට තේරුම් ගන්න බැරි. එතකොට මේ සමාජයේ තියෙන දේවල් එක්ක නෙවෙයි අපි ලෝකයේ සත්‍ය තත්ත්වයත් එක්කයි ගලප ගන්න ඕන ජීවිතේ. ඒක වෙනස් කරන්න බෑ. කර්මඵල කියන වෙනස් කරන්න බෑ. ඒවත් බුදුරජාණන් වහන්සේ නමක් මේ අපිව හදන්න මේ මිනිසුන් හදන්න ඕනේ, සමාජයක් හදන්න ඕනේ. ඒකින්ද මේ බොරු දේවල් කියලා තියන්න ඕනේ, හොරකම් කරොත් විපාක තියෙනවා කියලා තියන්න ඕනේ කියලා කියපු ඒවා නෙවෙයි. අපි නොදන්න මානසික ශක්තියින් කියන ඒවා අපිට නොපෙරෙන බලවේග කොච්චර තියෙනවද? තරහ ගියාම මූණ වෙනස් වෙන එක කොහොමද වෙන්නේ? මම හැමදාම අහනවානේ ඔක. තරහ ගියාම මූණ වෙනස් වෙනවා. මේ ඊළඟට මේ තැම්පත් කරලා තියෙන කඳුළු පැකට් තැම්පත් කරලා තියෙනත් මේ ශරීරේ කොහේ හරි. නේද? හිතට දුකක් ආවම ශ්‍රාවයක් ගලනවා. ඇයි මේවා ගැන අපිට හිතන්න බැරි ඔය විදිහට? ඒවා වෙන්නේ කොහොමද කියලා මොහොතකට හිතන්නකෝ. නේද? කොහෙද තියෙන්නේ? කොහෙද තැම්පත් කරලා තියෙන්නේ? ඉතින් එහෙනම් ඒ තරම් වෙනස් වීමක් මානසික බලපෑම් වලින් සිද්ධ වෙනවා මේ ශරීරයට. එහෙනම් ඒ වගේ නොපෙනෙන බලවේග ඕන තරම් තියෙනවා. කෙනෙක් මහා වේගයෙන් හොරකම් කරලා එක එක ඒවා කරලා හම්බ කරගනි. දියුණුවක් ඇති වුණා කියලා හිතයි. හැබැයි ඒ භෝගස්කන්ධයන් අසනීපවලට නොයෙකුත් ස්වභාවික අනතුරු වලදී නොයෙකුත් දේවල් වෙලා මහා වේගයෙන් විනාශ වෙලා යනවා යම් දවසක. හරි? ඉතින් ඒකින්ද අවංකව කටයුතු කරන කෙනාට හැදෙන්නේ ස්ථාවර පදනමක්. ඒ පදනම කඩන්න බෑ ඉක්මනට. කාටවත් කඩන්න බෑ. සාමාන්‍ය වෙළඳාම විතරක් නෙවෙයි අපේ ජීවිතවලත් එහෙමයි. අපි ඉන්න ඕනේ ධර්මානුකූල ප්‍රතිපත්තියේ එහා පැත්ත මෙහා පැත්ත කලබල වුණා කියලා තමන්ට తాවකාලික ලාභ නැති වුණා කියලා ප්‍රතිපත්තිය කඩන්න බෑ. ස්ථීර ප්‍රතිපත්තියේ ඉන්න කෙනාගේ ප්‍රතිපත්තියත් එක්ක යාගේ දියුණුව සමහරට වේගයෙන්, සමහර කාලවලදී වේගයෙන්, සමහර කාලවලදී හිමින්, සමහර කාලවලදී එක ආකාරයට සිද්ධ වෙනවා. ඉතින් තියෙන්නේ ඇයි අතීත කර්මය තියෙනවා. ඒවත් බලපෑම් තියෙනවා. ඉතින් ඒකින්ද කියන්න බෑ කොයි විදිහටද කියලා. තමන්ට තියෙන්නේ හොඳම ආකාරයට කටයුතු කරන. ඒකින්ද වෙළඳාම කියන එකේදී ඊටාම සාධාරණව කටයුතු කරොත් කොහොමවත්ම වරදින්නේ නැහැ. කපටි විය යුතුමද නෙවෙයි, කපටි නොවිය යුතුමයි. කපටි නොවිය යුතුමයි. අනිත් එක තමයි ඔය තියෙන මනුස්සකමත් එක්ක තියෙන සහෘදකම කියන එක තියෙන්න ඕනේ. කවද මහත්මයා දැන් ඊයේ පෙරේද අර බස් රථය පල්ලෙහාට ගිය වෙලාවේ කොච්චර අනිත් අය වෙනුවෙන් කරුණාවක් මෛත්‍රියක් මේ මිනිස්සු තුල තිබුණද දැක්කද? කෙනෙක්ව බේරගන්න කොච්චර උත්සාහ කරාද කියලා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක බලනකොට ওই වගේ අවස්ථා ඕන තරම් තියෙනවා අපේ රටේ. මේ අපේ මිනිසුන්ගේ මහා කරුණාවක් තියෙනවා. ලොකු කරුණාවක් තියෙන මිනිසුන් තවත් කෙනෙක් අමාරු වෙනවට කැමති නැහැ. ඒක තමයි අපි ඉස්මතු කරලා ගන්න ඕන. හරිද? කෙනෙක් තවත් කෙනෙක්ව රැවටීමෙන් ඒ කෙනාට ඇතිවෙන පීඩාව Tamanට වෙනවා හා සමානව හිතන්න පුළුවන් නම් හරි හිතන්න පුළුවන් නම් අනිත් එක Taman හොර වැඩ කරලා Taman විකාර වැඩ කරලා අනිත් අයව රවටලා අවසානයේදී
කිසි කෙනෙක් දන්නේ නැතුව මම මේ හොර වැඩේ කරා කියලා හිතුවට ඒක විපාක තියෙනවා කියලා දන්නවනම් මේවා මේ මිනිස්සුන්ට පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඔබේ ජීවිතය සාර්ථක කරගන්න මෙන්න මේ අවංකව මේ තත්ත්වයෙන් ඉදිරියට යන්න කියලා. ඉතින් ඒ පිළිබඳ සංකල්ප හදන්න ඕනේ. ඒ සංකල්ප හැදැව්වේ නැත්තම් ළඟම තියෙන වාසිය බලනවා කට්ටිය. ඒකේ ආදීනව පේන්නේ නැහැ. බලන්න මේකේ සීමාව කොච්චරද කියලා සමහර විට හොරකම් කරලා ව්‍යාපාර කරලා තමන්ට දැන් එකතු කරගෙන තියෙන මුදල තමන්ගේ ජීවිතයේ තියෙනකන් ජීවත් වෙන්න ඇති සමහර අයට. ඒ විතරනේ දරුවන්ටත් ඇති මුණුබුරන්ටත් ඇති ඊටත් එහාට තව හොරකම් කරනවා. මේකේ මේ තණ්හාව කවදාකවත් ඉවර වෙන්නේ නැහැ නේ. ඉතින් එතකොට අඩුම ගානේ සංකල්පයක් තිබුණා නම් යන්තම් හරි එයා එතකොටවත් නවත්තන්න ඕනේ. ඒකින්ද මේ පැහැදිලිවම අපි මිනිස්සු විදිහට මනුස්සකම ඔබතුමා කිව්වා වගේ මනුස්සකම ඉස්සරහට අරගෙන කටයුතු කරනවා නම් ඔය කපටිකම් කෛරයාටිකකම් ඕනේ නැහැ. ඇත්තටම ඉතා ඉක්මනට දියුණු වෙන්න පුළුවන්. උදාහරණ ඕනනම් තියෙනවා. මම හිතන්නේ අපි අවසරයක් නැතුව නම් කතා කරන එක හොඳ නැහැ කියලා. මම දන්න ලංකාවේ ඉහළම ව්‍යාපාර කීපයක් තියෙනවා සිංහල බෞද්ධ. කිසිමම වංචාවක් නොකරනවා කියලා මට වගකීමෙන් කියන්න පුළුවන්. සමහරට පුළුවන් වුණොත් කායිද මහත්මයා අපිට මේ අයව මේ ව්‍යාපාරිකයින් අපිට මේ මම අවස්ථාවක් සකස් කරලා දෙන්නම් ඔබතුමන්ලාට ජයමග රූපහාය නාලිකාව හරහා සමාජගත කරන්න. ඒ තරමටම පන්සිල් පද පහ ආරක්ෂා කරන තමන්ගේ ව්‍යාපාර ස්ථානයේ අයට සුරාපානය කරන්න දෙන්නේ නැතුව මේ උපරිම වශයෙන් සිල් ආරක්ෂා කරගෙන කටයුතු කරන්න පොළඹවන ඉතා සාර්ථක ව්‍යාපාරිකයෝ කවුරුත් හිතන්නේවත් නැහැ. ඒ තරම් එහාට ගිය අයද මේ ව්‍යාපාර ලෝකයේ අයිතිකාරයෝ කියලා. ඒ තරමටම යහපත් අය ඉන්නවා. ඒකින්ද ඒවා ආදර්ශයට අරගෙන කෙනෙකුට හැදෙන්න පුළුවන්. ඔය කෛරාටික වීම කියන එක අත්‍යවශ්‍ය නෙවෙයි අනවශ්‍ය දෙයක්. තණ්හාව නිසා ශෝකය, තණ්හාව නිසා බිය උපදිනවා. තණ්හාවෙන් මිදුණු තැනැත්තාට ශෝකය, බිය මේ කිසිවක් උපදින්නේ නැහැ. ඇත්තටම අපි මේ සල්ලි හම්බ කරන්නට ඕනේ. හැබැයි මේ සල්ලි හම්බ කරාට අපිට ඒක අපිට ගැලපෙන්නේ නැති දෙයකින් හම්බ කරනවා නම් ඒක අර අපේ වචනයෙන්ම කියනවා නම් අපේ හැමදෙන්නේ අර yaadෙන්නේ නැහැ කියලා කතාවක් සමාජයේ තියෙනවනේ. අන්නේ ඇත්තටම අපි මේ හොරෙන් බොරුවෙන් වංචාවෙන් සල්ලි හම්බ කරනවා නම් ඇත්තට මේක yaadෙන්නේ නැහැ අපේ හැමදෙරුනේ. ඒක කොහෙන් හරි යනවා. කොච්චර අපි මුදල් ලිපෙව්වත් මොනතරම් මුදල් ලිපෙව්වත් ඒක කොහෙන් හරි යනවා ඇත්තටම. ඒ නිසා මේ ඇත්තටම මේ බොරුවෙන් වංචාවෙන් මේ මුදල් කියන ඒවා ව්‍යාපාර කටයුතු වලදී ඔබ ව්‍යාපාරයක් කරනවා නම් එහෙම දෙයක් සිදු කරමින් ඉන්නවා නම් මෙහෙම දෙයක් සිදු කරන්නට එපා. කවදා හරි දවසක එහි ප්‍රතිවිපාක ඔබට භුක්ති විඳින්නට සිදු වේවි. ඒ නිසා අපි ඒ පිළිබඳව කතා කරනවා. ඊට මත්තෙන් අපේ හැමතුරුනේ දැන් මේ අප මහා ලෝතුරු මමනි තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ නොකල යුතු වෙළඳාම් පිළිබඳව. අපි ඒ පිළිබඳව ඔබ වහන්සේගෙන් විමසන්නට කැමතියි. ඔව් නොකල මම මේ හිතුවා විතරයි. මේ සියල්ලම නැතත් අපි ඒ කියන්නේ සත්වයන් වෙළඳාම, වසවිස වෙළඳාම ආදි වශයෙන් තියෙන තැන මේ මත්ද්‍රව්‍ය මත්පැන් කියන තැනට අපි හිත යොමු කරන්න ඕනේ. ඕකෙදී මේ මොකද මේ ඒක සංවේදී කාරණාවක් සමාජගත විය යුතු හින්දා මං හිතුවේ මේකෙදී ඕක මේ ගැන හිතන්න ඕනේ කියලා. එක්තරා අපි නොහිතපු පුද්ගලයෙක් බලනකොට මේ මත්කුඩු ව්‍යාපාරය කරගෙන ගිහිලා තිබුණා. එයාට හිටියා ලස්සන පුතාලා දෙන්නේ. හරිද? ඉතින් මේ තැනැත්තාව කොටු වුණා. කොටු වුණාට පස්සේ මට හම්බුණා. හරිද? හම්බුණාම මම ඇහුවේ දන්නවද ගෙදර ඉන්න දරුවෝ දෙන්නා ගෙන් එක්කෙනෙක් ඔච්චර ආදරය කරන ළමයි දෙන්නයි එක්කෙනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඔයාට අකීකරු වෙලා අතපය කපාගෙන එහෙම නැත්නම් අධ්‍යාපනයේ කඩාකප්පල් කරගෙන කිසිම කෙනෙක් කියන දේ අහන්නේ නැතුව නිකම් පාරේ වැටිලා ඉන්න කාලකන්ණි මිනිහෙක් බවට පත් වෙනවට කැමතිද කියලා මම එයාගෙන් අහුවා. මේ මනස ඇඬුවා. හරිද? ඊට පස්සේ හිරේ විලංගුවේ වැටුණා. නිදහස් වෙලා ආවා. අන්න නැවත වාරයක් ඒ වැඩේ කරන මානසිකත්වයක් නෑ. ආවේ මාව හොයාගෙන. ඇවිල්ලා කතා කරලා සමාව අරගෙන කරපු වැරද්දේ බරපතලකම මම ඇහුවා කී දෙනෙක් නම් අම්මලා කී දෙනෙක් නම් තාත්තලා ඔයා හින්දා අද මේ වෙනකොට අන්ත අසරණ භාවයට පත් වෙලා
තමන්ගේ දරුවෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා කියන්නේ කවුද මහත්මයා දන්නවද? සමහර දෙමව්පියෝ මේක දැනගන්නවා. ඔබතුමා කියන්න කොච්චර අසරණ වෙනවද කියලා මම හිතන්නේ එක සිද්ධියක් ඔබතුමා මාත් එක්ක කතා කරා එක දවසක් මේ කියන්න තැනක් නැහැ. මතකද ඒ සිද්ධිය? එහෙමයි අපේ අර මේ මත්කුඩු ජයවරම්පුර මොකද මේ කොළඹ ප්‍රදේශයේම තමයි මේ කොළඹ ප්‍රදේශයේම අපේ හඳුරන්නේ දැන් පොල් ව්‍යාපාරිකයෙක් විදිහට තමයි මොහු පෙනී ඉන්නේ. හැබැයි අවුරුදු 17ක තමන්ගේ නංගි කෙනෙක් ඉන්නවා, අම්මා ඉන්නවා. ගෙදර තියෙන ඒ ස්ථානෙම තමයි මේක සත්‍ය කතාවක්. මේ අම්මවයි නංගිවයි පුංචි වැසිකිළියක හිර කරලා පැය 3ක කාලයක් මොහු මත්කුඩු පැකට් කරනවා. කුඩු පැකට් කරනවා. එතකොට අපේ හමුදුරනේ මොහු එක්තරා තැනකදී මේ පොලිසියට අහු වෙනවා. අහු වුණාට පස්සේ අම්මවයි මේ පාර උසස් පෙළ විභාගයට ලියන්න ඉන්නේ ඔහුගේ නංගිවයි පොලිසියට අරගෙන ගියාට පස්සේ අම්මා කියපු කතාව තමයි මේ මම මේක අවුරුදු ගානක ඉඳලා දැනගෙන හිටියා. මාව මේ විදිහට මාවයි දුවවයි වැසිකිළියට දාලා කොටු කරලා තමයි මේ ජාවාරම සිදු කරේ, මේක ප්‍රකට් කරේ. බොහෝ මගේ වයසේ මේ කියන්නේ මගේ දරුවගේ වයසේම දරුවෝ ඇවිල්ලා අවුරුදු 25යි තරුණයාට වැඩි වයසක් නැහැ. තරුණයෝ ඇවිල්ලා මේකින් මේ පොල් ගෙඩියක් එක්ක මත්කුඩු පැකට් එකක් අරන් යනවා. පොල් ගෙඩියක් එක්ක මත්කුඩු පැකට් එක කරනවා. මට කියන්න කවුරුත් නැහැ. මොකද මගේ දරුවා තමයි කියන්න විදිහක් නැහැ කියන්න විදිහක් නැහැ. හිරේට අරගෙන ගියාට පස්සේ මම ආයෙ දුක් විඳින්න වෙනවා. එතකොට අම්මා කෙනෙක්ගේ දුක එතන ඉස්මතු වෙනවා. ඒ නිසා මම මොකද කරන්නේ මහත්තයෝ කියලා මේ පොලිසියෙන් අහනවා. එතකොට මේ ව්‍යාපාර කරන අය දැන් ඔකත් ව්‍යාපාරයක් විදිහට යන්නේ ඒක නීතිමය නැති. නමුත් මේක මිනිස්සු කරගෙන යන එක්තරා ව්‍යාපාරයක්. ඒතර මේ අයට චුට්ටක් මනුස්සකම කියලා එකක් තියෙනවා නම් අම්මෙක් තාත්තෙක් තමන්ගේ දරුවා විනාශයට පත් වෙනකොට විඳින දුක දන්නේ අම්මලා තාත්තලා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ කවුද මහත්මයා? මේක කරන්නේත් අම්මලා තාත්තලා. එහෙමයි අපේ. එතකොට එන්න ඒ සංකල්පය එක මොහොතක් අපිට පුළුවන් නම් ඒ සංකල්පය සමාජගත කරවන්න මේවා සංවේදීව මිනිසුන්ගේ හිත්වලට දැනෙන විදිහට ඔය නරක ව්‍යාපාර කරන නරක නොයෙකුත් ආකාරයේ නරක දේවල් සමාජගත වෙන විදිහට කටයුතු කරන බොහෝ අය මේකේ ආදීනව දැනගෙන ඉන්නේ. හොඳට බර කරලා කියලා දෙන්න පුළුවන්කම තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව හුඟක් දුරට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. මොකද නීතිය කතා කරන්නේ හුඟක් වෙලාවට ගතට කවුද මහත්මයා සදාචාරාත්මක බව කතා කරන්නේ හිතට. ඒකින්ද හැම ප්‍රශ්නයක්ම විසඳගන්න ගතට නීති දැමීම සාමාන්‍යයෙන් අපි කය රිදවලා කරන දේවල් කරවන්නේ තිරිසන් සත්තුන්ට. මේ ප්‍රශ්න තියෙන්නේ මිනිස්සුත් එක්ක. හින්ද අපේ රට මිනිස්සුන්ගේ රටක්. ඒ ගැන අපි ඉතාම හොඳින් දන්නවා. මිනිස්සුන්ගේ හිත්වලට හොඳට කතා කරන්න පුළුවන්කම තියෙනවා. මම දන්න දෙයක් කියන්නම් සමහර යුරෝපා රටවල් තියෙනවා. දැන් අපේ අය ගිහිල්ලා දැන් කට්ටියත් එක්ක යාළු වෙන්න ඕනේ වැඩ කරන්න ගිහිල්ලා මේ කඩේකට ගිහිල්ලා තේකක් අරන් දෙන්න කතා කරනවා. තේ එකතු වෙලා ගිහිල්ලා තේ බීපුවාම අර කට්ටියගේ බිල ගෙවන්න හදනවා අපේ අය. එහෙම අවස්ථා වුණ තරම් වෙලා තියෙනවා. අර කට්ටිය පුදුම වෙලා අහනවා මොකද ඒවා මගේ බිල ගෙවන්නේ? එහෙම සංකල්පයක්වත් ඒ පැත්තේ නැහැ. අපි දෙන්නේ 3 දෙනෙක් ගියා නම් තමන් තනියම බිල ගෙවලා නිකන් ඉන්නවා. ඉතින් ඒ තරමටම අර මනුස්සකම් සහෘදකම් පරිත්‍යාගශීලී බව බෙදා හදා ගැනීම කියනවා කිසි දෙයක්වත් මේ ලෝකේ නීතිවලටම යට වෙලා ඉන්න ඒ නීති වලින් බොහොම හොඳට ඒ රටවල් අරගෙන යනවා. එක දවසක් අපේ එක ස්වාමීන් වහන්සේ නමක් මතක් කරා දැන් ඔය විදේශ රටකට මාත් එක්කම වැඩම කරා. වැඩම කරපු වෙලාවක හරියට උද්දාමෙන් අපේ මිනිස්සුම හරියට උද්දාමෙන් ඒ රටේ විනය ගැන කතා කරා. එක පාරටම කවුරුත් නෑ අපේ උඩුදුම්බර සෝබිත ස්වාමීන් වහන්සේ උන්වහන්සේ එක පාරටම ඇහුවා හිටිය පිරිසගෙන්. ඔයාලා ඇත්තටම කියන්න බලන්න මේ රටේ තියෙන නීති ටික අපේ රටේ නීති ගානට අඩු කරොත් මේ කට්ටිය කොහොම හැසිරෙයිද කියලා. හරිද? පොඩි උනාට ඔන්න ඔහම ඇහුවා. අහපු ගමන් අපේ කට්ටියට කටුත් නැහැ කිව්වා මේ කට්ටිය තීරසම්මතී සංවිධානයට හැසිරෙන්න පටන් ගන්නවා කියලා. ඒ කියන්නේ ඔය හුඟක් රටවල් යම් කිසි දුරකට යන්නේ නීති පද්ධති වලින්. නෛතික රාමුව තුල. ඔව්. එහෙම ඇරෙන්න සදාචාරාත්මක හැඟීමකින් නේ. ඉතින් සදාචාරය ඉතුරු වෙලා තියෙන අපේ රටේ මේ ව්‍යසනය මං කියන්නේ මහා ව්‍යසනයක් ළඟයි කියලා. ඒ ව්‍යසනය තමයි මේ සදාචාරය මේ දවස්වල ඉතාමත්ම නරක විදිහටම උල්ලංඝනය වෙමින් යනවා. ඒක ඉහළ තැන් වල ඉඳන්ම දිගටම උල්ලංඝනය වෙන්න පටන් අරගෙන තියෙනවා.
ඒකත් එක්ක මිනිස්සු තුළට මේ හැඟීම ආවොත් මේ තත්ත්වය එන්ඩෙන්ඩ ළඟා වුණොත් ලොකු ගැටලුවක් වෙනවා. ඒක හින්දා අපි නොකළ යුතු වෙළඳාම් පිළිබඳව සහ කරන වෙළඳාම් නෛතිකව නැතුව කරනේවා ඒ හැම තැනකදීම තියෙනවා අපේ කවදමත්ම හදවතට කතා කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් නිර්මාණය වුණොත් ඔය හැම දෙයක්ම වෙනස් කරගන්න පුළුවන්. එහෙම අපේ හම්දුර අනිවාර්යෙන්ම හදවතට කතා කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් නිර්මාණය විය යුතුයි. නෛතික රාමුවෙන් එහාට ගිහිල්ලා මනුස්සකම තුල මේ සියලු දේවල් මේ ගුණ වගාවන් වර්ධනය කිරීම අපි මිනිස්සු විදිහට සිදු කළ යුතුයි. අපේ හම්දුරනේ ඇත්තටම දැන් මේ අපි දැන් අද කතා කරමින් ඉන්නේ වෙළඳාම සහ මනුස්සකම. දැන් මේ වෙළඳාම් සිදු කරන ව්‍යාපාරිකයන් වෙන්නට පුළුවන්. ඊට පස්සේ එතනින් එහාට ගියාට පස්සේ පාරිභෝගිකයන් වෙන්නට පුළුවන්. ඕන් යම්කිසි නොමනා ක්‍රියාවක් ඒ කියන්නේ ගැලපෙන්නේ නැති හොරකමක් සිදු කරනවා නම් වංචාවක් සිදු කරනවා නම් මොවුන්ට අපේ හම්දුරනේ ලැබෙන දඬුවම මොකක්ද? මං කියන්නේ නෛතික වශයෙන් නෙමෙයි ලැබෙන දඬුවම් අතර පළවෙනි දේ තමයි අපි මෙහෙම ඇහුවොත් අපේ කවින් මහත්මයා මේ ජීවිතවල බලාපොරොත්තු වෙන අරමුණ මොකක්ද කියලා. ජීවිතයක කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ බොහෝ භවභෝග සම්පත් එකතු කරලා මොකක්ද? ධනය, බලය එකතු කරලා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ එකම දෙයයි. ඒ තමයි සන්තෝෂය. සන්තෝෂයෙන් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. වෙන මොකක්වත් නැහැ. ඉතින් අපි හැමදේම කරන්නේ ඒකටනේ. ඉගෙන ගත්තේ, රස්සා හොයාගන්නේ, විවාහ වෙන්නේ, ළමයි හදන්නේ, එතකොට ගෙවල් හදන්නේ, යාන වාහන ගන්න, තව නොයෙකුත් දේවල් ඔක්කොම කරන්නේ මිනිස්සු සන්තෝෂය සඳහා. ඒතර අපිට ජීවිත අරමුණක් තියෙනවා නම් ඔය අරමුණේ තිබිය යුතු පරම නැත්තම් උතුම්ම කොන්දේසිය තමයි මගේ සන්තෝෂය කැඩෙන්න බෑ කියලා. ඒක නෙවෙන්න ඕන. මොනවද දිනාගත්ත තරන්නේ හිත මොනවද දිනාගන්න හිත සන්තෝෂෙන්ටනේ. ඔන්න ඔය සංකල්පය අපේ තුලට යන්න ඕන අපි සැලසුම් කරන්නේදී. සමහර අය තමන්ගේ ලෞකික දේවල් දියුණු කරනවා අම්මා තාත්තා අමතක කරලා. හරි අම්මා තාත්තා අමතක කරලා ලෞකික දේවල් දියුණු කරගන්න බලනවා. එතකොට එයාගේ සැලසුමේ අම්මා තාත්තට සලකන එක අමතක කරනවා. එතන අන්තිමට මොකද වෙන්නේ? අම්මා තාත්තට සලකුවේ නැහැ. ඒ දෙන්නට සලකන්නේ නැතුව ඒ දෙන්න මියදුනොත් අවසානයේ මොකද වෙන්නේ? යාට ඉතුරු වෙන්නේ පසුතැවිල්ලක්. ඒක දීර්ඝ පසුතැවිල්ලක්. හරිද? අන්න ඒකින්ද සැලසුම් කරන්නේදී අපි අනිවාර්යයෙන්ම පළවෙනි අරමුණ තිබිය යුත්තේ මගේ සන්තෝෂය කැඩෙන කිසිවක් නොකළ යුතුයි කියලා. හරිද? හොරකම් කරලා දියුණු වෙන කෙනාට දවසක මතක් වුණොත් ඔබතුමා දන්නවද මේ අවුරුදු කාලෙ එන්නේ? හරිද? අපේ ගොඩක් දරුවෝ හරි අමාරුවෙන් අපේ දැරිවියෝ ඔය ඇඟලුම් කම්හල් වල තැන්ත හරියට දුක් විඳලා හම්බ කරන අය මැයි මාසේ පඩිය ගන්නවා අප්‍රේල් මාසේ. හරිද? හුඟක් තැන්වල ඒක දෙනවා. දැන් එයාට ආයෙ පඩියක් හම්බෙන්නේ ජූනි මාසේ. මැයි මාසේ පඩිය හම්බෙන්නේ නැහැ. මේ ටිකත් අරගෙන ගිහිල්ලා හරි අමාරුවෙන් අවුරුද්දෙම හම්බ කරලා තව පොඩි බෝනස් එකක් හරි හම්බ වෙනවා. ඔය ඔක්කොම එකතු කරලා ගිහිල්ලා වටින දෙයක් කියලා කඩේකින් ගන්න ඇඳුම බාල එකක් රවට්ටලා දීලා අර තැනැත්තියගේ හෝ තැනැත්තාගේ රවට්ටලා ඒ හිතට ඒකට රැවටුණා කියලා ගෙදර ගියාම දැනගන්නවා. සමහරට සතියක් දෙකක් අඳිනකොට දැනගන්නවා. මේක මොනවා හරි අඩුපාඩුවක් තියෙන විදිහට සකස් කරපු එකක් කියලා. ඒ සිත්වල ඇතිවෙන පශ්චත්තාපය මේ මිනිස්සුන්ට මහා සාපයක් වෙනවා. ඒක තමයි දඬුවම. හරිද? සමහර විට අවුරුද්දක් කුඹුරු කොටලා ඔය එකෙක් ගොඩාක් දුක් විඳලා නගරයට එන අපේ ගොවි මහත්මයෙක් වෙන්න පුළුවන්. හරිද? යම් කිසි පිච්චියක් හොයාගෙන ඉන්නේ තමන්ගේ දරුවන්ට මුණුපුරන්ට මොන හරි දෙයක් අවම වශයෙන් අරගෙන යන්න අර හිත සන්තෝෂ කරන්න. එතන තියෙන්නේ මහා පුදුමාකාර හැඟීමක් තියෙන්නේ. ඒ හැඟීමයි හොරකම් කරන්නේ. අපේ හැමෝම උතනින් එහාට ගියට පස්සේ වහන්සේ කිව්වට පස්සේ මට මතක් වුණේ. ඇතරම අපේ හැමෝම මේ මිරිස් කුඩු වලට පාම් පිටි කලවම් කරනවා. ඒ කියන්නේ කන ආහාර වලට. එතනින් එහාට ගියට පස්සේ මේ ගම්මිරිස් ඇටවලට ගස් ලැබුවට එකතු කරනවා. ඊට වැඩි එහාගේ දෙයක් තියෙනවා. දැන් මුං යට වගේ දේවල් කල් තියාගන්න වසවිස දානවා. ඍජුවම වසවිස කලවම් කරන ස්වභාවයක් දැන් තියෙනවා. හරි එතකොට ගෙඩි ඔක්කොම ගෙඩි ටික හිතවන්න කාබයිට් වගේ දේවල් දාලා එකවරේ දානවා. මේ රැවටීම් කියන ඒවත් එක්ක දැන් මේ රටේ ඔය කියන මේ සදාචාරය පිරිහිලාගේ මයිකයි මහා පිපුරුමක් ළඟයි කියලා. හරි ලොකු විනාශ වගේක් වෙනවා. දැන් මේ ලෝකෙටම මේ ඉගෙන ගන්න නැහැ පාඩම ලෝකෙටම හම්බුණානේ මේ ඊයේ පෙරේදා.
තාමත් තියෙනවනේ මැරිගෙන යනවා. වැඩියෙන්ම මැරුණේ වැඩියෙන්ම දුස්සීලකම් කරන අය. ඉතින් මේවා ගැන හොඳට හිතලා තමන්ගේ ජීවිතය හදාගන්න පුළුවන් අදටත් සාධාරණ ව්‍යාපාරයකට යන්න පුළුවන්. චිත්ත සංතාන වල උපදින්න ඕනෑ ඔන්න ඔය අහිංසක මිනිස්සෙක්ගේ දෙයක් හොරකම් කරොත් නම් කවමදාකවත් හරියන්නේ නැහැ. ඒ වගේම තමයි අහිංසක විදිහට ව්‍යාපාර කරන කෙනෙක්ගේ දෙයක් පාරිභෝගිකය වශයෙන් හොරකම් කරත් ඒත් හරියන්නේ නැහැ. හරිද? සමහර වෙලාවට අපි හිතනවා ගමේ කඩේක බඩු ටිකක් එකතු වෙලා තියෙද්දි මෙයාට පුළුවන් තරම් තියෙනවා කියලා. කවුරුත් දන්නේ නැහැ මෙතන කොච්චර ණය තියෙනවද කියලා. කොච්චර මේ අර අපි කියන්නේ රෝලක් අරන් යන්නේ කියලා. කොච්චර ලොකු රෝලක්ද අරන් යන්නේ කියලා. නමුත් හිතෙන්නේ කඩේ බඩු පිරලා තියෙනකොට ඔක්කොම හරි කියලා. ඉතින් ඔයයින් පොඩි දේවල් උත්සාහ ගන්න උත්සාහ කරනවා. නමුත් කාගේ නමුත් පුංචි දෙයක් හරි හොරකම් කරවුවොත් හරි දෙපැත්තටම හොරකම තියෙනවනේ උතන. නේද? හොර වැඩ කරලා වංචා කරොත් ඒවාට අවසානයේදී ලැබෙන්නේ මහා දරුණු ප්‍රතිඵල. ඔබතුමා දන්නේ නැහැ සමහර වෙලාවට මරණ මංචකේ හරි ඊටාම බය වෙලා කෑ ගහන කී දෙනෙක් ඉන්නවද? කී දෙනෙක් ඉන්නවද? සමහර ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඔළුව විකාර වෙන අය ඉන්නවා. අපි දැකලා තියෙන ඕන තරම්. ඒ තැන් වලට ගිහිල්ලා බැලුවොත් තේරෙවි කොච්චරනම් දුකක් විඳිනවද කියලා ජීවිතයේ අවසානයේ. එහෙනම් ජීවිතයේ අන්තිමට මොකද වෙලා තියෙන්නේ? මැදදී සාර්ථක වෙන්න කියලා වැරදි වැඩ කරලා අවසානයේ තමන්ගේ අරමුණු නැති වෙලා ගිහිල්ලා පශ්චාත්තාප තමයි ඉතුරුලා තියෙන්නේ. පසුතැවිල්ල කියලා කියන එක පන්න පහර දෙන ණයෙක් වගේ කියලා ධර්මයේ තියෙනවා. හරිද? ඒකෙන්ද පසුතැවිලි ඇති වෙන කිසිවක් නොකර ඉන්නට අපි ඉතා දැඩි තීරණයක ඉන්න ඕන. මාව මැරිද්දෙන් මම පසුතැවෙන දේවල් කරන්නේ නැහැ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ඔය හොරකම කියන එක නොදැනගෙන නොදැනීම හින්දා වැරදීම හින්දා වෙන දෙයක් නෙවෙයි. හොරකම කියන එක පැහැදිලිවම දැනගෙනම කරන දෙයක්. ඒත් එක්කම අපේ හැමෝටම දැන් මේ තමන්ගේ දරුවන්ට හරි විදිහට වෙළඳාම කියලා දෙන්නෙත් නැහැ. මොකද දරුවන් ලබා ගන්න පියා හෝ මවගේ ආభాෂනේ. එතකොට අපේ හැමෝනේ ඕක પરම්පරා ගණනාවකට ඕක යනවා. ඉතින් එතකොට අපේ හැමෝටනේ දැන් හැම දෙමව්පියෙක්ම කැමතිනේ තමන්ගේ දරුවා හරි විදිහට සමාජයේ ජීවත් වෙනවට. හැබැයි දරුවාව වැරදි තැනට ඇදලා දාන්නේ කවුද? අනිවාර්යයෙන්ම මොකද මඟ පෙන්වීම කියන එක ආදර්ශය කියන එක නැතුව කොහොමත් කටයුතු කරන්න බෑ. දරුවෝ කියලා කියන්නේ තනිකරම අවවාද අනුව ඒ කියන්නේ කටින් දෙන අවවාද වලට වැඩිපුරම ආදර්ශයෙන් තමයි එයාලා හැදෙන්නේ. ඉතින් ඒකින්ද තමන්ගේ ව්‍යාපාරය වංචනික ව්‍යාපාරයක් නම් ඒ ව්‍යාපාරය යම්කිසි හේතුවක් උඩ දරුවන්ට උගන්වනවා නම් එතන තමනුත් විනාශ වෙලා අනුන්නුත් විනාශ වීමක්ම තමයි. පරම්පරාවට මේක යන්න දෙන්න එපා. කොහොම නමුත් සමාජ මානසික වශයෙන් සමාජය නිරවුල් කරන ලොකු වැඩපිළිවෙලක අවශ්‍යතාවය තියෙනවා කියලා තමයි අපි කියන්නේ. එමය අපේ හැමදෙරේ අභිමානවත් ජයග්‍රහණයක් සම්භාවනීය ප්‍රවිෂ්ටයක් ඔබට නිර්මාණය කර දෙන්නට ඔබේ ජීවිතයට නිවැරදි මඟ කියා දෙන ජයමග නාලිකාව සතියේ සෑම දිනකම ඔබ වෙනුවෙන් ගෙනෙන අපේ ජයමග වැඩසටහනේ සෙනසුරාදා දවසට નિયમિત සදහම් කතිකාවත තමයි මෙලෙසින් අපි වෙළඳාම සහ මනුස්සකම පිළිබඳව කතා කරමින් ඉන්නේ. ඔබට පුළුවන් මේ වැඩසටහනට ඔබේ කල්යාණ මිත්‍ර දායකත්වයෙන් කටයුතු කරන්නට කතා කරන්න අපට ඒ වෙනුවෙන් 011711 අපේ දුරකථන අංකයට. ඒ වගේම තමයි ඔබට අපේ මේ ජයමග වැඩසටහන ඇතුළු අපේ ජයමග වැඩසටහන ඇතුළු සියලු වැඩසටහන් ඔබට නැවතත් නරඹන්නට හැකියාව තියෙනවා අපේ YouTube නාලිකාව හරහා. අපේ YouTube නාලිකාව ජයමග TV YouTube නාලිකාව subscribe කරන්න ඔබට පුළුවන් මේ හරහා මේ සියලු වැඩසටහන් නැවත ශ්‍රවණය කරන්නට. මොකද ඊටාම ඉක්මනින් අපිට දෙයක් අමතක වෙනවා. ඒ අමතක වෙන දේ අපි ඊටාම ඉක්මනින් නැවතත් ධාරණය කරගන්නට ඔබට මේ වැඩසටහන් මහෝපකාරී වෙන බව අපි හොඳින්ම දන්නවා. ඒ නිසාවෙන් තමයි ඔබේ පහසුව පිණිස මේ සියල්ල අපි ඔබ වෙනුවෙන් නිර්මාණය කර තිබෙන්නේ. අපි නැවතත් අපේ කතිකාවතට යමු. දැන් මේ අපිට ඉස්සරහට එන උත්සව සමයත් එක්ක දැන් අපේ හැමදෙරෝනේ මේ උත්සව සමයට විතරක් නෙමෙයි අවංකව මනුස්සකම තියාගෙන ඊට පස්සේ එතනින් එහාට ගියට පස්සේ අපේ හැමදෙරෝනේ මේ මනුස්සකම එක්ක තියෙන අපේ අර තියෙන ලෙන්ගතුකම් පවත්වාගෙන කොහොමද අපේ හැමදෙරෝනේ අපි ධනය ඉපේ යුත්තේ ව්‍යාපාරිකයෙක් විදියට කොහොමද ඒක සිදු කරන්නට ඕනේ? ඔව් බොහොම හොඳ ප්‍රශ්නයක් මම හිතන්නේ මේ වෙලාවේ ඉදිරිපත් වෙන්නේ. ඇත්තටම මෙහෙම මම ඇහුවොත් ඔබතුමාට යම් අත්දැකීම් ඇති මටත් තියෙන අත්දැකීම් තියෙනවා.
අපි නීතියට වැඩක් කරද්දිද සහෘදකමට වැඩක් කරද්දිද අපි වඩා කාර්යක්ෂම සෞහෘදකට නේද? නීතියට වැඩ කරන අය හරියට තිතට නවත්තනවා. හරි ඔකට හරි උදාහරණයක් තියෙනවා. නීතියට වැඩ කරන අය දැන් බින් කොටනවා නම් හරියටම ටංකේ වදිනවා කියලා කියන්නේ දැන් අර මේ හරියට හැන්දෑව 5 වෙනකොට අර පැත්තෙන් බෙල් එක වැදුනොත් උදැල්ල මෙහෙම උස්සන් හිටියොත් ඒක ගහන්නේ නැහැ කියලා පල්ලෙහාට. දැන් උදැල්ල මෙහෙම බිම කොට කොට ඉද්දි මෙහෙම ඉස්සුවොත් පල්ලෙහාට ගහන්නේ නැහැ. ඒක තමයි නීතිය තුල තියෙන සදාචාරාත්මකමක් නැති අයගේ වැඩපිළිවෙල. යම් කිසි කෙනෙක්ගේ ව්‍යාපාරය තුළ නීතියට එහා ගිය මනුස්සකම, සදාචාරය, කරුණාව, මෛත්‍රිය, තමන්ගේ සේවකයන්ට දක්වන මෛත්‍රිය, විශේෂයෙන් වැරදිවලදී කවිද මහත්මයා වැරදීම් සිද්ධ වෙන්න වැඩ කරන අය අතින්. ඉතින් මේ වගේ දේවල් ගොඩ දේවල් අරගෙන විශේෂයෙන් කරුණාවෙන්, මෛත්‍රියෙන්, මනුස්සකමෙන් යුක්තව අනිත් එක එන පාරිභෝගිකයට. පාරිභෝගිකයට පැහැදිලිව කරුණාවෙන් කතා කරන්න ඕනේ. කරුණාවෙන් යුක්තව පැහැදිලිවම සේවයක් කිරීමේ අදහසින් මේ දේ කරන්න ඕනේ. මේ එන්නේ මගේ පවුලේ කෙනෙක් කියලා හිතන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එයාලට අයිතියක් තියෙනවා කඩේක තියෙන ඇඳුම් ටික පවා ඕන තරම් ඇදලා බලන්න. එතකොට සමහර ව්‍යාපාර දියුණු වෙනවා. ඒ වගේ සමහර පිරිස් ඉන්නවා ඒ වගේ ඕන තරම් ඉඩ දෙන්න. දැන් අපේ සමහර අය ඉන්නවා කඩේකට ගිහිල්ලා ඇඳුමක් ගත්තත් නැතත් අපිට හිතන්න පුළුවන්කම තියෙනවා අර කරුණාව තියෙනවා නම් අද ගත්තේ නැතත් මෙතන කරුණාව පවත්වලා මම යවුවොත් ඊළඟ දවසේ එනවා. අපේ හුඟක් අයගේ අනාගත සැලසුමක් නැහැ. එන මිනිස්සයා දිහා බලන්නේ හතුරෙක් දිහා බලනවා වගේ. හරිද? එතකොට එහෙම නැතුව අද ලෝකයේ තියෙන தත්ත්වය තමයි පාරිභෝගිකයා තමන්ගේ පැහැදිලිවම තමන්ගේ වටිනම පුද්ගලයා වෙන්න ඕන පාරිභෝගිකයා. හරිද? ඉතින් ඒවා ගැන හොඳට හිතලා හැම පැත්තකින්ම කරුණාවෙන් මෛත්‍රියෙන් වංචනිකව නැතුව කටයුතු කරොත් තමන් දන්නේම නැතුව මේ ව්‍යාපාරය තුළ අනාගත අභිවෘද්ධිය සඳහා අවශ්‍ය කරන ශක්තියක් ගොඩනගෙනවා. ඒක කඩන්න බෑ. එහෙමයි. හරිද? හැම පැත්තකම කීර්තිරාවයක් පැන නගිනවා. අහවල් තැනට යන්න ඔයාලට ලස්සනට කතා කරයි. ඔයාලට සමහරට ළමයාට ටොෆි එකක් දෙයි, සීනි බෝලයක් දෙයි. හරිද? තව මොන හරි පහසුකම් දෙයි. හොඳට තෝරගන්න පුළුවන් ගාණත් අඩුයි. ඒ කට්ටිය හරීම එතෙන්ට ගියාම සලකන ආකාරය එතන සේවකයොත් හොඳයි. එතන ඉන්න ලොකු මහත්තයත් හොඳයි. ඉතින් එන්න ඒ කීර්තිරාවය තමයි තමන්ගේ ව්‍යාපාරයේ දියුණුව. එහෙම නැතුව මේ ආසන්නයේ ලැබෙන මුදල නෙවෙයි. ඒකින්ද අවසාන වශයෙන් මට කියන්න තියෙන ඔකට ඉතින් මොනවත් ඕනේ නැහැ. අතීතේ ඉඳන් තිබ්බ ප්‍රස්තාපිරුළු තියෙනවානේ. ඔවා අපේ සංස්කෘතියට අනුව හැදිච්ච ඒවා. අර කියන්නේ බාගෙන කණ්ඩ තියෙන වල ඉහගෙන කණ්ඩ එපා කියලා. ඕක තමයි ව්‍යාපාර ලෝකයේ එක නීතිය, සදාචාරාත්මක නීතියක් වෙන්න ඕනේ. කාලයක් තිස්සේ තමන් කරගෙන යන්න ඕන වැඩපිළිවෙල එකවර කරන්න ගියොත් ඉහ ගත්තොත් ආය අනාගතයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකින්ද අවංක මනුස්සයා බාගෙනයි කන්නේ, වංචනිකයා ඉහ ගන්න හදනවා වල එතකොට තියෙන විනාශයටම යන්නේ. පියවරෙන් පියවර යන්න ඕනේ ගමන අපි එකපාරම උඩින් ගිහිල්ලා පැන්නොත් එහෙම අපි එක්තරා තැනකදී ඒ ප්‍රපාතයට වැටෙනවා. ඒ ප්‍රපාතයෙන් ගොඩ එන්නට අපිට හැකියාව ලැබෙන්නේ නැහැ. එතකොට තමයි අපි ජීවිතයේ අසමත් වෙන්නේ. ඒ නිසා ව්‍යාපාරික මහත්මයෙක් වෙන්න පුළුවන්, මහත්මයක් වෙන්නට පුළුවන් ඔබ. ඒ වගේම පාරිභෝගිකයෙක් වෙන්න පුළුවන්. ඔබට තියෙනවා ඔබේ අතින් වෙන්නට ඕන යුතුයකමක්. ඒ යුතුයකම හරියට ඉටු කරන්න ඔබ. මනුස්සකම සහ වෙළඳාම කියන මාතෘකාවෙන් තමයි අපි අද අපේ ජයමග සාකච්ඡාව මෙලෙසින් ගෙනාවේ. අද දායකත්වයෙන් කටයුතු කරන මේ සුපින්වත් පිරිසට පුණ්‍ය අනුමෝදනාවන් කරන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට, අපේ නායක ස්වාමින් වහන්සේට මේ මොහොතේ নমස්කාර පූර්වකව ඇරයුම් කරනවා. හොඳයි. අපි හැමදාමත් මතක් කරන්න ඕනේ මේ කල්යාණ මිත්‍ර දායකත්වයේ තියෙන වැදගත්කම අපේ පින්වත්නි. නිවසේ ඉඳලා ධර්මය ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතය සකස් කරගන්න හැමෝටම උදව් උපකාර කරන්නේ මේ කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිස. ඉතින් ඒ අය ලබා දෙන මේ කල්යාණ මිත්‍ර දාණය හේතු කොටගෙන සසර වසන තාක්කල් ඒ අත්තන්ට කිසිදු බාලයෙක්ගේ අසුරකට පත්වන්නට හේතු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ කල්යාණ මිත්‍ර දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ වේයන්ගොඩ පදිංචි චලනි අත්තනායක හා වුඩ්වඩ් අත්තනායක යන දෙපළ විසින් කියලායි. ධර්මදේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කිරීමත්, නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්,
මෙතෙක් කාලයක් සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් දිවිහිමියෙන් රැකගත් සියලුම සඟරුවනටත් රජදරුවන්ටත් සියලු විරුවරුන්ටත් පින් පැමිණවීමත් චලනි අත්තනායක හා වුඩ්වඩ් අත්තනායක යන දෙපාර්ශ්වයම මියගිය සියලුම සංසාරගත ඥාතීන්ට පින් පැමිණවීමත් තමයි මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මය අරමුණ කියලා ඉතා සුවිශේෂී අරමුණක් මතක් කරලා තියෙනවා. ඒ තමයි මෙතෙක් කාලයක් රට ජාතිය රැකගත්ත දිවිහිමියෙන් රැකගත්ත මහා සංගරුවනට රජදරුවන්ට වගේම විරුවන්ට පුන් පැමිණවීම කියලා. ඉතින් ඒ ආකාරයට මේ අත්තන්ට බොහෝ පින් රැස් වෙනවා නිබඳව නිරතුරුව ඒ වගේ කටයුතු කරපු අයට. ඉතින් ඒ බවත් මතක් කරමින් විශේෂයෙන්ම චලනි අත්තනායක වුඩ්වඩ් අත්තනායක යන ඒ දෙපළට ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ අය වෙනුවෙන් මේ පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම උතුම් සැනසීමෙන් සැනසෙන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අපි එනම් අද දවසට නියමිත අපේ ජයමග සදහම් කතිකාවත මේ ආකාරයට නිමවට පත් කරනවා. අද දවසේත් අපි ගෞරව නමස්කාර පූර්වකව සිදු කළ ආරාධනෙන් වැඩම කරන්නට යෙදුණු කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය සහ වැවුඩ දොරම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන යන ඔබේ සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගීව තවත් බොහෝ කාලයක් මේ උතුම් වූ ශාසනික මෙහෙවර මේ ශ්‍රී ලක්ධරණී තලයට සිදු කරන්නට ශක්තිය ධෛර්යය තුන්රුවනගේ අනන්ත වූ ආශිර්වාද ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. වංචනිකව දෙයක් සිදු කරනවට වඩා අපි ඒ ගැන නොසිතා අපි හොඳ හිතින් යුතුව මනුස්සකමින් යුතුව හැම දෙයක්ම සිදු කරන්නට උත්සාහ කරන්නට ඕනේ. මනුස්සකමයි අංක 1 විය යුත්තේ. මනුස්සකමින් පිරිපුන් මිනිසෙයින් මේ සමාජයට තව තවත් දායාද වේවා යන ප්‍රාර්ථනාවෙන් අපි අද දවසේ අපේ ජයමග වැඩසටහන නිමවටපත් කරන්නේ ඔබ සැමට තුනුරුවනගේ අනන්ත වූ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් සම්මා සම්බුදු සරණයි.